Purifying abortion and all other negatives. Purifying abortion and all other negatives. ගබ්සාව ඇතුළු අනෙකුත් අකුසල කර්ම පිරිසුදු කරන්නේ කොහොමද? මම හිතුවා මේක මේ වීඩියෝ එක කරන්න විශේෂයෙන්ම කියනවා ලංකාවේ උපදින හැම දරුවෙකුටම දරුවෙක් abort කරනවා කියලා. ඉතින් ඒක මේ දරුවටත් වෙන අපරාධයක්, මවටත් වෙන අපරාධයක්, තාත්තටත් වෙන අපරාධයක්, සමාජයටත් වෙන අපරාධයක්. So I thought of doing this video to help you improve your English and your Sinhala and to learn the Dhamma and to help women, men and the fetus or the children to be. To address these issues and to help you all to prevent these things from happening, to help everyone, not to pass judgment but to address the pain. මේක කරන්නේ මේ කාවත් විනිශ්චයක් දෙන්න නෙවෙයි, කාටත් යහපතක් වෙන්න, සමාජයේ වෙන අම්මලට තාත්තලට දරුවන්ට වෙන හානිය අවම කරගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. So let's start. පටන් ගමු. Is it possible to purify abortion? Is it possible to purify abortion? ගබ්සාව කියන අකුසලය පිරිසුදු කරන්න පුළුවන් දේ, කර්මය ෂේ කරන්න විදිහක් තියනවද? Yes, it is possible. Yes, it is possible. ඒක කරන්න පුළුවන් කියලා තමයි මේ වීඩියෝ එකේ කියන්නේ. This is a very emotionally charged topic. This is a very emotionally charged topic. මේක බොහෝම සංවේදී වේදනාව ඇති කරන මාතෘකාවක්. It takes great courage to ask such a question. It takes great courage to ask such a question. මෙවැනි ප්‍රශ්නයක් අහන එක බොහොම ලොකු අභියෝගයකට මුහුණ දීමක්. මෙවැනි ප්‍රශ්නයක් අහන එක බය නැතුව, මොකද සමාජයේ කතා කරන්නේ නැති දෙයක්. නමුත් මේකෙන් මේ ප්‍රවණතාවය හන්දා ගොඩක් අය පීඩාවට පත් වෙනවා. This topic is important to both men and women. This topic is important to both men and women. මේ විෂය, මේ මාතෘකාව ගෑනුන්ට පමණක් නෙවෙයි, පිරිමින්ටත් අදාළයි. We have been male. We have been male. අපි සසරේ පිරිමි වෙලා ඉඳලා තියෙනවා. We have been female. We have been female. අපි සසරේ ගෑනු වෙලා ඉඳලා තියෙනවා. Samsara is very long. Samsara is very long. සසර කියන්නේ බොහොම දීර්ඝ දෙයක්. ඒක අන්න ගෑනු පිරිමි ભેදයක් මෙතනට අදාළ නැහැ. We have done it all in samsara. We have done it all in samsara. සසරේ අපි මේ වැනි දේවල් විතරක් නෙවෙයි, හැම જાතියෙම වැරදි අපි කරලා තියෙනවා. This topic applies to men and women. This topic applies to men and women. මේ මාතෘකාව ගෑනු පිරිමි දෙකොල්ලටම අදාළයි. සහ මම එකතු කරන්න කැමති අපි හැමෝම දරුවෝ වෙලා ඉඳලා තියෙනවා, කලල වෙලා ඉඳලා තියෙනවා. ඒකත් එයාටත් අදාළයි. I know very little about the Dhamma. I know very little about the Dhamma. මම ධර්මය ගැන බොහොම පොඩ්ඩයි දන්නේ. Today we will talk about purification of the mind. Today we will talk about purification of the mind. අද අපි කතා කරන්නේ හිත පිරිසිදු කිරීම ගැන. මේ මාතෘකාවේ ඇත්තටම අදහස තමයි සිත පිරිසිදු කර ගැනීම. Karmic imprints may obscure the mind. Karmic imprints may obscure the mind.
කර්මය බලපෑම් කරනවා සිතට. First reflect on what we want to purify. First reflect on what we want to purify. මුලින් බොහෝම හොඳින් සිතලා බලන්න, පැහැදිලි කරගන්න තමන්ගේ තමන්ට සිතේ පිරිසුදු කරගන්න ඕන අදහස් මොනවද, හිතට ගලන අදහස් මොනවද, ඒව ගැන බොහොම අවබෝධයෙන් සාවධානව ඒවා දකින්න. Sit down and write down what was going on at the time. Sit down and write down what was going on at the time. බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන පැහැදිලිව ලියන්න එම සිද්ධි වලට අදාළ සිදුවීම් පැහැදිලිව සවිස්තරව ලියන්න. Work through all the details. හිතට වද දෙන මේ සිතුවිලි පැහැදිලිව ලියන්න. සවිස්තරව. Write down your feelings at the time. Write down your feelings at the time. ඒ වෙලාවේ ආපු හැඟීම් ලියන්න. Did you have anyone to go to at the time? Did you have anyone to go to at the time? ඒ වෙලාවේ Tamanට උදව් වෙන්න කවුරු හරි හිටියද? අවවාද ගන්න කවුරු හරි හිටියද උදව් වෙන්න? Were you all alone? Were you all alone? ඔබ තනියමද මේවට මුහුණ දුන්නේ? Look at all the details. Look at all the details. සියලු දේවල් දිහා බලන්න. Write it all down. Write it all down. ඒ ඔක්කොම ලියන්න. Forgiveness of yourself plays a very important role. Forgiveness of yourself plays a very important role. එතන ප්‍රධානම දේ තමයි සමාව දීම. මම ගැන යමක් කියන්න ඕනේ. සමාව තමන්ට ලැබෙන්නේ තමන් අනිත් අයටත් සමාව දෙනවා නම්. ඒක හන්දා සමාව තමන්ට දෙන්න විශේෂයෙන්ම අනිත් අය තමන්ට කරපු වැරදි වලට සමාව දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හන්දා තමන්ට අමාරු නම් තමන්ට සමාව දෙන්න අපි පටන් ගන්න ඕනේ අනිත් අයට සමාව දීලා. එතකොට ප්‍රධාන වෙන්නේ ඒකයි. Even if you cannot forgive yourself, start with this purification process. Even if you cannot forgive yourself, start with this purification process. තමන්ට සමාව දෙන්න බැරි වුණත් තමන්ගේ හිත වද දෙනවා නම් ඒ මෙම පිරිසුදු කිරීමේ සිත පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය වහාම පටන් ගන්න. Look at that younger part of yourself and offer compassion. Look at that younger part of yourself and offer compassion. ඒ අතීතේ මීට වඩා අත්දැකීමෙන් බුද්ධියෙන් අඩු තමන් ක්‍රියා කළ ආකාරය ගැන බොහොම මෛත්‍රියෙන් දකින්න. තමන්ට මෛත්‍රියෙන් දකින්න. දැන් ඉන්න මට්ටමට වඩා අවබෝධයෙන් බුද්ධියෙන් බාල කෙනෙක් හන්දා ඒ කෙනා දිහා මෛත්‍රියෙන් බලන්න. There are 4 steps of purification. There are 4 steps of purification. පියවර 4ක් තියෙනවා හිත පිරිසුදු කරන්න. We need all 4 steps. We need all 4 steps. පියවර 4ම ක්‍රියාත්මක කරන්න ඕනේ. We have to follow this process continuously. We have to follow this process continuously. අපි මේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න ඕනේ දිගටම. ඒ කියන්නේ මරණකම්. ඒ විතර නෙවෙයි සසරෙම. මොකද අපි කරපු වැරදි සසරේ ඕන තරම් වැරදි කරලා තියෙනවා. ඉතින් ඒ වලට මේ කෙටි උත්තර නැහැ. දීර්ඝ කාලීනව යෙදෙන්න ඕනේ. ඒ නරක යටපත් කරගන්න හොඳ දේවල් වල යෙදෙන්න ඕනේ. දිගටම සසරේ. First one is the power of regret. First one is the power of regret. දැන් මෙතන පැහැදිලි කරන්න දෙකක් තියෙනවා. guilt and regret. Guilt and regret. ඒ දෙකක්. First one is the power of regret. Regret කියන්නේ හොඳ දෙයක්. Regret කියන්නේ හොඳ දෙයක්. It is difficult
to distinguish regret from guilt. It is difficult to distinguish regret from guilt. Regret සහ guilt ඒ දෙකේ වෙනස දකින්න හරි අමාරුයි. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක දකින්න අමාරුයි. නමුත් බොහොම වැදගත් ඒ දෙකේ වෙනස. Regret is absolutely not guilt. Regret is absolutely not regret. Regret සහ guilt එක ඒ දෙක සම්පූර්ණ දෙකක්. ඒ දෙක කිසිම සම්බන්ධයක් නැහැ. Without regret there is no interest to purify. Without regret there is no interest to purify. Regret කියන්නේ පසුතැවීම, සංවේගයටපත් වීම. Taman කළ දේ වැරදි ගැන වැරදි කියලා ඒක අවබෝධයෙන් දකීම. ඒක අවබෝධ කර ගැනීම විතරක් නෙවෙයි පිළිගැනීම. දැන් අශෝක රජතුමා කාලිංග දේශය සටන් කරලා එතකොට තමයි එයාට තේරුම් ගියේ එයා මේ යුද්ධ කරලා ජීවිතවලට කරපු අපරාධයට තේරුම් ගියේ එතෙන්දී. එතකොට එතෙන්දී ආපු රිග්‍රෙට් එක හන්ද තමයි එයාට නිින්ද ගියේ නැත්තේ. ඒ රිග්‍රෙට් එක තාන්දා තමයි නිින්ද යන්නේ නැතුව මේ බල්කනි එකේ ඉඳගෙන එළිය දිහා බලන් ඉඳලා තමයි පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම සතුටෙන් බොහොම ප්‍රබාස්තරව වඩිනවා දැකලා පැහැදිලා ධර්මයට නැඹුරු වුණේ. එතකොට රිග්‍රෙට් තමයි පළවෙනි පියවර. අනේ මම මොකද්ද මේ කරගත්තේ කියන මේ වේදනාව අවබෝධ පිළිගැනීම තමයි වැදගත්. Without regret there is no interest to purify. එහෙම දකින්න නැත්නම් මෙතන පිරිසුදු කරන්න දෙයක් නැහැ. ඕනකමක් නැහැ. ඒකේ වැරද්දක් හැටියට දකින්න නැත්නම් ඒ තුවාලේ සනීප වෙන්නේ නැහැ. ඒක පැසවනවා. ඉතින් ඒක එහෙම දකින්න ඕනේ. ඒතකොට දැක්ම තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. මේක වැරද්දක් මම මේක ආයි මෙහෙම දෙයක් කරන පසුතව එහෙම තත්යකටපත් වෙන්නේ නැහැ කියලා සසරේ කවදාවත් මේක හරිම ගැඹුරුයි. දැන් මුගලන් හාමුදුරුවොත් ඒ විදිහේ අදිෂ්ඨානයක් කරා ආනන්තරීය පාප කර්මය කරාට පස්සේ අදිෂ්ඨානයක් කරා කවදාවත් මම ආයි මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ අදිෂ්ඨානයක් මෙතන අවශ්‍යයි. ඒකේ first step එක තමයි regret. I thought guilt was powerful and purifying. But it is completely useless. I thought guilt was powerful and purifying. But it is completely useless. Mama හිතුවා guilt was a powerful and purifying, but it was completely useless. Guilt කියන්නේ මේ මට සිංහලෙන් ඒකට වචනයක් හොයාගන්න අමාරුයි. අපි බලමු මధుරා එකේ guilt. තමයි අපරාධය, වද්‍යතාවය, වරදකාරීත්වය, සාවද්‍ය මේක පැහැදිලි කිරීමක්වත් මට ඕන වචනේ එන්නේ නැහැ. ඒකට guilt වලට හොඳ එකක් ආවේ නැහැ. අපි බලමු regret වලට මොකක්ද එන්නේ කියලා. කනගාටු වෙනවා. කනගාටුව, පශ්චාත්තාපය. අන්න හොඳ වචනයක්. regret කියන්නේ පශ්චාත්තාපය. ඒක පිළිගන්න පුළුවන්. පසුතැවිලි වෙනවා පුළුවන්. විපිලිසර, ශෝකය, සංතාපය, ලත වෙනවා. ඔව්. regret කියන්නේ ඒකයි. තමන් කරපු වැරද්දක් හැටියට දැකලා වේදනාවටපත් වෙනවා. තමයි regret. guilt කියන්නේ මේ නිකන් හොරහිත වගේ. නිකන් පිළිගන්නේ වැරද්ද හැටියට නම් ඇතුලේ මොකද්ද දෝංකාරයක් එනවා. දැන් වෙලේ තියෙන්නේ
ගිල්ට් එකක්වත් නැති අය ඉන්න පුළුවන්. එතකොට ඒ අයට ඉතින් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් නැහැ. මේක වැරද්දක් කියලා පිළිගන්න. මේක මේ වගේ වැරද්දක් සසරේ නොවෙන්න සහ මේකේ හානිය යටපත් කරන්නේ කොහොමද කියලා හිතන අයට විතරයි මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ. මේකේ මේ ගිල්ට් නම් කියන්නේ ගිල්ට් කියන්නේ මේ නිකන් හිතෙන් තමන් පිච්චෙනවා කරපු දේ ගැන. නමුත් එතනින් ඉදිරියට යන්නේ. අන්න ඒකයි ගිල්ට් කියන්නේ. එතන ගිල්ට් එක හොඳ දෙයක් නෙවෙයි. නිකන් පිච්චි නිකන් ඒ ගැන හිත ඉන්න එක ඒක නෙවෙයි වැඩේ. එතනින් ඉස්සරහට යන්න ඕනේ. right? එතන මේ දෙකේ වෙනසක් තියෙනවා මට මේ සිංහල හරි වචනයකට හොයාගන්න අමාරුයි සමා වෙන්න ඕනේ. එතකොට මේ දෙක දෙකක්. එතකොට regret කියන්නේ පසුතැවීම ඒක නැවත නොකිරීමට ඒක සසරටම අදාළයි. guilt කියන්නේ නිකන් පිච්චි වේදනාව වෙන එකක්. ඒක හොඳ දෙයක් නෙවෙයි අපාය යන දෙයක්. ඒක හන්දා මේ ඒක බොහොම භයානක දෙයක්. I thought guilt was powerful and purifying but it is completely useless කියලා තමයි මේ සිල් මාතාව කියන්නේ. එතකොට මේක තව දෙයක් කියන්න ඕනේ. දැන් මේක මහායාන වීඩියෝ එකක්. එතකොට ඒගොල්ලා භික්ෂුණීන් වහන්සේ හැටියට සලකන්නේ. ඒතකොට තේරවාද නම් පිළිගන්නේ නැහැ භික්ෂුණීන් වහන්සේලා හැටියට. ඒ පොඩි වෙනසක් තියෙනවා. ඒකට මට සමාව දෙන්න. නමුත් මේ කියන දේවල් වැදගත්. අපි හොඳ ටික අපිට ගන්න පුළුවන් ටික ගමු. අනිත් දේවල් මෛත්‍රියෙන් අතාරිමු. I thought guilt was powerful. මම හිතුවා පසුතැවීම සංතාපය හොඳ දෙයක් කියලා. And purifying but it is completely useless. පසුතැවීම විතරක් හරියන්නේ නැහැ. මට දැන් මෙතන පැහැදිලිව පේනවා ඉංග්‍රීසි භාෂාවේ අපිට පැහැදිලිව වචන දෙකක් තියෙනවා මේ දෙක වෙන් කළ දකින්න. සිංහල භාෂාවේ වෙන් කරන්න අමාරුවක් තියෙනවා. ඉතින් ඒක හන්ද මම පැහැදිලි කරන්නම්. තමන් වැරද්දක් කරාම මේක වැරද්දක් හැටියට තමන් පිළි අර ගන්නවා නම් එතකොට අපිට ඒකින් වෙන හානිය අවම කරගන්න පුළුවන්. තමන් වැරද්දක් කරලා ඒක වැරද්දක් හැටියට පිළිගන්නේ නැත්නම් ඒකින් වෙන හානිය දකින්න නැත්නම් නමුත් හිතේ නිකන් යම් කිසි වේදනාවක් විඳ ඔහේ ඉන්නවනම් එකතැන ඒක නරකයි. අපි වැරද්ද දැකලා ඒක නිවැරදි කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. Guilt creates more suffering in the future. ඒ විදිහේ මේ නිකන් පැසව තමන්ට චෝදනා කරමින් අන්න ඒකයි. තමන්ට චෝදනා කරමින් සිටීම ඒකෙන් තව හානියක් වෙනවා. ඒකන්ද තමන්ට චෝදනා කරන එක නෙවෙයි වෙන්න ඕනේ. එතනින් ඉස්සරහට යන්න ඕනේ. තමන්ට සමාව දීලා කරන්න තියෙන දේ ගැන කියන්න ඕනේ. ඒක දැන් අපි එතනට එනවා. Guilt sows more harmful karmic seeds for samsara. Guilt sows more harmful karmic seeds for samsara. තමන්ටම දුස් නැගීම සිටේ. ද්වේෂ කිරීම, ගැටීම ඒකෙන් තව තවත් නරක කර්ම රැස් කරනවා සසරට. නරක කර්ම බීජ අපි ඒකෙන් රෝපණය කරනවා සසරට. Guilt sows harmful karmic seeds in the mental continuum. Mental continuum කියන්නේ සිතිවිලි ධාරාව. සිතිවිලි ගලාගෙන යන සිතිවිලි ධාරාව. ඒතර අපි හැමෝම සිතිවිලි ධාරාවක්. right? එතකොට ඒ සිතිවිලි ධාරාව guilt sows harmful karmic seeds. මෙහෙම පසුතැවි තමන්ට චෝදනා කිරීමෙන් කර්ම බීජ වපුරනවා සිතිවිලි ධාරාවේ. එතකොට ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක දිගටම යනවා. ඒක හොඳ නැතයක් නෙවෙයි. ඒක නවත්තන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එක කරන්නේ. Guilt is about blaming ourselves for what happened. Guilt කියන්නේ
තමන්ට දොස් කියනවා. හැබැයි එතනින් ඉස්සරහට යන්නේ නැහැ. එතකොට ඒක නරක ධාරාවක්. නරක සිතුවිලි ධාරාවක්. දැන් කොහොමද ඒකට අපි මොකද කරන්නේ? guilt immobilizes us. එතකොට ඒ විදිහට වැඩ කරනකොට අපි නිකන් හිර වෙනවා ඒකේ. එතන ඒකට කොටු වෙනවා. නවතිනවා. එතනම නවතිනවා. ඒකෙම හිටිනවා. Have regret rather than guilt. ඒකන්ද එතන ඉස්සරහට යන්න. වැරද්ද හැටියට දැකලා එතන ඉස්සරහට යන්න. දැන් අපි කොහොමද තමන්ටත් සමාව දෙන්නේ? දැන් මම කිව්වා තමන්ට සමාව දෙන්න ඉස්සෙල්ලා අපි අනිත් හැමෝටම සමාව දෙන්න. සසරේ අපි ජීවිත නැති කරලා තියෙනවා. නොදුන් දේවල් අරගෙන තියෙනවා. වැරදි කාම සේවනය කරලා තියෙනවා. එතකොට බොරු කරලා තියෙනවා. එතකොට මත් වෙන දේවල් අරන් ඒව කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තව ඕන තරම් වැරදි කරලා තියෙනවා. ඒ ගැන මේ වීඩියෝ එකේ කියනවා. ඉතින් අපි අනිත් අයට සමාව අපිට මේ හානි කරපු අයට අපි සමාව දුන්නොත් තමයි අපිට පුළුවන් අපි අනිත් අයට කරපු දේවල් වලට අපිටම සමාව දෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. කන්ද සමාව දුන්නොත් සමාව ලැබෙනවා. Guilt creates more suffering in the future. ඒක හන්දා දැන් අපිට දොස් නගන එක නවත්තන්න ඕනේ. මොකද ඒකෙන් හානියක් වෙනවා. Guilt sows more harmful karmic seeds for samsara. Guilt sows harmful karmic seeds in the mental continuum. Guilt is about blaming ourselves for what happened. Guilt කියන්නේ අපිට දොස් කීම. Guilt immobilizes us. Guilt හන්ද අපි එක තැන නවතිනවා. Have regret rather than guilt. ඒක හන්ද regret තියාගන්න, guilt තියාගන්න එපා. ඒ කියන්නේ තමන්ට චෝදනා කරන්න එපා. තමන්ටත් අනුන්ටත් සමාව දීලා එතනින් ඉදිරියට යන්න සත්‍යවාදී ලෙස. Regret is the first step of taking responsibility. අපි වගකීම බාර ගන්න ඕනේ. අපි සත්‍යවාදීව වගකීම බාර ගන්න ඕනේ. ඒකේ first step එක අපි ගන්න ඕනේ. Regret means acknowledgement that we made a mistake. Regret කියන්නේ අපි වැරද්දක් කරපු බවට වැරදක් වෙච්ච බවට ඒක කරපු බවට වගකීම් බාර ගන්නවා. දැන් සවුත් ඇෆ්‍රිකාවල truth and reconciliation කියලා process එකක් තිබ්බා. ඒකේ මෙන්න මෙහෙම දෙයක් වුණා. හැමෝටම එකඟ වුණා සමාව දෙනවා කියලා. හැමෝටම සමාව දෙන්න එකඟ වුණා. හැබැයි එක කොන්දේසියක් පිට කරපු වැරදි ටික කියන්න ඕනේ. එතකොට ඒ කියපු වැරදි ලියනවා. ඒ කරපු විවෘතව කියපු වැරදි වලට සමාව තියෙනවා. එතකොට කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් කරපු ඔක්කොම අපරාධ එලිපිට ඒගොල්ලෝ කිව්වා ඒවා ලේඛනගත කරා. ඒ ලේඛනගත කරලා මේ හැමෝටම සමාව දුන්නා. එතකොට මේ ජස්ටිස් නෙවෙයි, මේ යුක්තිය නෙවෙයි, මේ truth and reconciliation සම්පූර්ණ වෙනස් දෙකක්. ඒ කියන්නේ ඇත්ත අරගෙන සමාව දෙන එක. ඇත්තයි සමාවයි හුවමාරු කරගන්නවා. දැන් ඒ වගේ දෙයක් ඇෆ්‍රිකාවල සවුත් ඇෆ්‍රිකාවල වුණා. ඒකයි නෙල්සන් මැන්ඩෙලාට ලෝකෙම මෙච්චර ගරු කරන්නේ. truth and reconciliation බුදුදහමේ මූලික සිද්ධාන්තයක්. ඒක තමයි මේ අද අපි කතා කරන්නේ. ඇත්ත පිළිගත්තාම තමන්ගේ වැරද්ද තමන් බාරගත්තාම අපිට පුළුවන් සත්‍ය සහ සමාව හුවමාරු කරගන්න. Regret means acknowledgement that we made a mistake. ඊළඟ එක deep regret is necessary. මේක මේ නිකන් උඩින් පල්ලෙන් මේ ගැලවෙන්න කරන දෙයක් නෙවෙයි. බොහොම ගැඹුරින් හෘද සාක්ෂියට එකඟව බොහොම සංවේදීව සත්‍යවාදීව වේදනාවෙන් ඒක පිළිගන්න ඕනේ.
වැරද්දක් වුණා ආයෙත් නම් මෙහෙම දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. We have to sow seeds of the mental continuum. We have to sow new seeds of the mental continuum. We have to sow new seeds of the mental continuum. ඒ කලින් තිබ්බ ඒ හානිකර චිත්ත පරම්පරාව වෙනුවට අලුත් පින්වන්ත පිරිසුදු චිත්ත පරම්පරාවක් අපි ඇති කරන්න ඕනේ. The second is about restoring the relationship. The second is about restoring the relationship. එතකොට අපේ මේ වෙච්ච ගනුදෙනුව අපි වන්දි ගෙවන්න ඕනේ. ඒකට පනිෂ් වෙන්න නෙවෙයි දැන් හදන්නේ. අපි බලන්නේ මේ අමාරු ඒ කර්මඵල වලින් අමාරු නොඇටි අපි වන්දි ගෙවන්නේ කොහොමද? එයාට සිතක් ශාන්තියක් කරන්නේ කොහොමද? දැන් වැරද්ද වෙලා ඉවරයි. The second is about restoring the relationship. ඒ ගනුදෙනුව පුනරුත්ථාපනය කරන්න ඕනේ. We have damaged our relationship. We have damaged our relationship. දැන් ඒ උපදින්න හිටපු දරුවා ඒ කලලය ඒ සහ අම්මගේ සම්බන්ධය ඒ විතරනේ තාත්තගේ සම්බන්ධය ඒ වෙච්ච වැරද්ද අපරාධය හානිය දකින්න ඕනේ. ඒක දැන් පුනරුත්ථාපනය කරන්න ඕනේ. ගිය දේ ගියා. We need to restore the relationship. අපි ඒක නැවත ගොඩනගන්න ඕනේ. We can do volunteer work. දැන් ඒකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ වක්‍රව එකක් තමයි volunteer. ඒ කියන්නේ සමාජ සේවය. ඒ විදිහ හානි වෙච්ච දැන් මම අම්මා තාත්තා සහ උපදින්න හිටපු කෙනාට වෙච්ච හානිය අවම වෙන්න අපි සමාජ සේවාව කරන්න පුළුවන් ඊට අදාළව. ඒකට කැප වෙන්න පුළුවන් සමාජ සේවාවට දැනුවත් කරන්න. We can meditate. අපිට භාවනා කරන්න පුළුවන්. We can meditate. භාවනා කරන්න පුළුවන්. We can chant the names of the Buddhas. We can chant the names of the Buddhas. බොහොම ශ්‍රද්ධාවෙන් බුදුවරුන්ගේ නම් කියලා සංඝායනා කරන්න පුළුවන්. දැන් මේක මහායාන නිකන්ද බුදුවරුන්ට වන්දනා කරන සිතක් තියෙනවා ඒගොල්ලන්ගේ. We can write Dhamma books. We can write Dhamma books. අපිට ධර්ම පොත් ලියන්න පුළුවන්. ඒවා බෙදා හරින්න පුළුවන්. මම අමරාවතී ගියාම එංගලන්තයේ ආරණ්‍යයකට ධම්මපදයේ පොත් නොමිලේ තිබ්බම එක පොතක් ගත්තා. ඒක අදටත් මගේ ළඟ තියෙනවා. බොහොම විශිෂ්ටයි. තව තැනක මම සිල් ගත්තාම එතන බෙදුවා මේ සතිපට්ඨාන සූත්‍රයේ සිංහල තේරුම පොත අච්චු ගහලා. ඒකේ ලියලා තිබ්බා මේ පොත නැවත මුද්‍රණය කිරීමට අවසර අවශ්‍ය නැහැ කියලා. කොච්චර වටිනවද? ඒක ඕන කෙනෙක්ට මේ පොත පබ්ලිෂ් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ධර්ම දානය තමන් පොත් අච්චු ගාලා අනිත් අයටත් අවසර දෙනවා මේ දැනුම බෙදා ගන්න. කොච්චර වටිනවද? chant sutras කියන්නේ පිරිත් කියනවා තේරුම් සහිතව අවබෝධයෙන්. We can make offerings to the noble triple gem. We can make offerings to the noble triple gem. බුද්ධ ධම්ම සංඝ රත්නයන්ට අපිට පුළුවන් පූජා පවත්වන්න, දාන දෙන්න, බෙහෙත් දෙන්න, සේනාසන අවශ්‍ය සියලුම දේවල් දෙන්න පුළුවන්. ඒකට කාලය, වේලාව, මුදල් අපිට දෙන්න පුළුවන්. කැපකිරීම කරන්න පුළුවන්. We can take the precepts. අපිට පන්සිල් ගන්න පුළුවන්. පන්සිල් අටසිල් දසසිල් අරගෙන ඒ වලට කැප වෙන්න පුළුවන්. We can take paintings. We can make paintings and statues of the Buddha. We can make paintings and statues of the Buddha. අපිට පුළුවන් බුදුහාමුදුරුවන්ගේ පිළිම හදන්න, බුදුහාමුදුරුවන්ගේ රූප හදන්න, ඒවා බෙදලා දෙන්න, ඒවා අනිත් අයට තෑගි කරන්න. කොච්චර වටිනවද? දැන් මිනිස්සු වෙඩින්ග්ස් ගන්නකොට හම්බ වෙනවා අයන්ස් 10යි, අයනින් බෝඩ් 10යි, බිත්ති එල්ලන වැඩක් නැති පින්තූර 10යි 20යි.
වැඩකට නැති එක කැටයම් සිතුවම් 20ක් 30ක් විතර හම්බ වෙනවා ප්‍රෙෂර් කුකර්ස් හම්බ වෙනවා මේ රයිස් කුකර්ස් හපනවා වැඩක් නැති දේවල් දෙනවට වඩා මේ දෙන්න බුද්ධ පිළිම ලස්සන බොහොම වටින ලස්සන බුදු පිළිම තියෙනවා ඒවා දෙන්න පුළුවන් එතකොට ඒවා වැඩි වුණාට හෝමාරු කරන්න පුළුවන් ගමක පන්සලකට දෙන්න පුළුවන් දුප්පත් අයට බෙදලා දෙන්න පුළුවන් ඉතින් කුසල් සිතිවිලි කුසල් පත ඇති වෙන දේවල් කරන්න කියලා තමයි මේ කියන්නේ there are endless ways of creating merit ගොඩාක් පින් කරන විදි තියෙනවා නමුත් එක දෙයක් මම කියන්න ඕනේ දැන් මේ මෙතන තියෙන්නේ බොහෝ දුරට පින් කරන්න කියලා නමුත් හිත දියුණු කරගෙන භාවනාවෙන් හිත දියුණු කරන එක ඊටත් වඩා වැදගත්. Third is not to repeat the action. ඒතර තුන්වෙනි දේ තමයි ආයෙනම් ওই විදිහේ වැඩ කරන්න එපා. එහෙම වැඩ කරන විදිහේ අවස්ථා එන්න ඉඩ තියන්න එපා. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ මගේ පෞද්ගලික අදහසක් දරුවන් රට ආරිනකොට වඩා වටිනවා එයා ඇඟුලන්ට ගැළපෙන කෙනෙක් හොයලා දීලා රට ආරින්න. ඒකට තනියෙන් රට ආරිනකොට තමයි මේ විදිහේ දේවල් වෙන්නේ. මොකද අපි මුදලින්නේ හැමදේම මනින්නේ. ඉතින් විශේෂයෙන්ම දුවලා රට ආරිනවා. එහි සමාජවලට ගබ්සාව බොහොම සුළු දෙයක්. එතකොට ඔය වගේ දෙයක් වුණාම ඒ අම්මට මානසික වෙන හානිය පොඩ්ඩක් හිතලා බලන්න. ඒතකොට ලංකාවේ ජනගහනයේ උපදින හැම ළමයෙක්ටම අපි ළමයෙක් ගබ්සා කරනවා නම් ජනගහනයෙන් භාගයක් අපි නැති කරලා ඉතින් ඒකටනේ ජෙනොසයිඩ් කියන්නේ. ඒකට කියන්නේ මේ ජන සංහාරය කියලා. ඉතින් ජන සංහාරයක් කරන නිහඬ ජන සංහාරයක් කරන සමාජයක කොහොමද දියුණුවක් ඇති වෙන්නේ? ඉතින් ඒවා අපි කියම දැන් මගේ යාළුවෝ ඉන්නවා වෛද්‍ය ක්ෂේත්‍රයේ මට කියනවා මේ දුවගේ අතින් මේ විදිහේ දෙයක් වුණාම වෙන්නේ පිරිමි කෙනා හොයන්න නැහැ අන්තිමට අම්මම තමයි අරන් ගිහින් මේ කොහෙන් හරි මේ විදිහේ වැඩ කරවන්නේ කියලා. ඉතින් මොකද්ද අම්මගේ වටිනාකම මොකද්ද පිරිමි කෙනාගේ මොකද්ද ගෑනු කෙනාගේ වටිනාකම ඉතින් අපි මේ විදිහේ දේවල් වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. ඒකන්ද දරුවෝ රට යවද්දී ඒකට සුදුසු ආරක්ෂාව සපයන්න ඕනේ. මෙහෙත් එච්චරයි. එතකොට මේ ඕනම සමාජයක කාන්තාවත් දරුවාවත් රකින්න නැත්නම් ඒ සමාජයකට සම්පූර්ණ වග කියන්න ඕනේ. ඒතර අපි ඔක්කොම ඒකට වග කියන්න ඕනේ. අම්මට විතරක් දොස් කියලා හරියන්නේ නැහැ. අම්මගේ වටේ ඉන්න අය ඔක්කොම ඒ වගකීම් බාර ගන්න ඕනේ. තුන්වෙනි එක තමයි මෙහෙම වැරදි කරන්න එපා. කරන්න අවස්ථාව තියන්න එපා. I am never going to do this again. මම ආයි කවදාවත් මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියන ස්ථාවරේ හිටිනවා. මේකට දෙයක් මම එකතු කරන්න ඕනේ. ජීවිතයක් නැති කරනවට වඩා කොච්චර හොඳද ඒ දරුවා හදාගන්න එක. කොච්චර හොඳද? ඒක මොකද වෙලා තියෙන්නේ මේ අධ්‍යාපනය එක්ක හම්බ කරන්න තියනවා. එහෙම එකක් කියලා ජීවිතයක් නැති කරනවා. ඒකයි මේ වෙන්නේ. කාමයට යට වෙලා මේවා කරනවා. ඊට පස්සේ මුදල් හෝ රැකියාව ලොකු වෙලා ජීවිතයක් නැති කරනවා. ඉතින් ගියදේ ගියා. දැන් අපි මේක ඉස්සරහට යන්නේ එහෙමයි. I am never going to do this again. මම ආයි කවදාවත් මෙහෙම දේවල් සසරේ ආයෙ කරන්නේ නැහැ. That's it. Never again. ඒක එතන ඉවරයි. ආයෙත් නැහැ. ආයෙ කවදාවත් කරන්නේ නැහැ. I will never do it again in the future. In a future life. I will never do it again in a future life. ආය අනාගත ජීවිතයේදී මතු භවයේදී කවදාවත් මෙහෙම දේවල් කරන්නේ නැහැ. Strengthen the regret. Give it way more power. Strengthen the regret.
give it way more power. සත්‍යවාදීව මෛත්‍රියෙන් පසුතැවෙන්න. ඒකට ශක්තිය දෙන්න. දැන් මේක කරන්න ඕනේ මෛත්‍රියෙන් පසුතැවෙන්න ඕනේ ද්වේෂයෙන් නෙවෙයි. We have done many things that brings pain in the past. We have done many things that brings pain in the past. අපි අතීතයේ ඕන තරම් වැරදි කළා තියෙනවා සංසාරේ. අනිත් අයට රිද්දලා තියෙනවා. මේක විතරක් නෙවෙයි මේ එක දෙයක් මෙහෙම ලොක් කරගන්න එපා. මේ මීට වඩා දේවල් අපි කරලා තියෙනවා අනිවාර්යෙන් කරලා තියෙන පුළුවන්. ඒක හන්ද මේ නිකන් අන්ධ වෙන්න හොඳ නෑ. එක දෙයක් ගැන හිත මෛත්‍රියෙන් සමාව දෙන්න. We need to find an authentic spiritual teacher. We need to find an authentic spiritual leader. මේක හරි වැදගත්. හරිම වැදගත්. Authentic spiritual leader. දැන් හුඟා දේවල් මාකටිං සහ මුදලට යටයි ලෝකයේ. එතනින් ඔබට ගිය නියම අධ්‍යාත්මික නායකයෙක්ගේ මුදල නෙවෙයි මාකටිං නෙවෙයි නියම අධ්‍යාත්මික නායකයෙක්ගේ මාර්ග පෙන්වීම ඕනේ. We need to find an authentic spiritual leader. දැන් බුද්ධ ධර්මයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ හන්ද ජීවමානයි. සංඝ රත්නේ ඉන්නවා. එතකොට අපි ඇත්ත අධ්‍යාත්මික සංවේදී අධ්‍යාත්මික නායකයෙක්ගේ මාර්ගෝපදේශනය ලබා ගත යුතුමයි. මේ වගේ දෙයකින් ඉදිරියට එන්න. එහෙම නැත්නම් ධර්මයේ Tamanට තනියෙන් තේරුම් ගන්න වෙනවා. Hearing teachings live is best. Hearing teaching live is best. සජීවීව එවැනි අධ්‍යාත්මික ගුණවාගාවෙන් ඉහළ උතුමන්ලගේ මාර්ගෝපදේශනය සජීවීව ලබා ගන්න එක ඉතාම වැදගත්. සජීවීව. එහෙම උත්තමයෝ නැහැ කියලා නම් හිතන්න එපා ඕන තරම් ඉන්නවා. හැබැයි ගිහින් හොයන්න ඕනේ. ඒගොල්ලෝ අපිව හොයාගෙන එන්නේ නැහැ මාධ්‍ය හරහා. අපි ගිහින් ඒ උත්තමයින්ව හොයා ගන්න ඕනේ. දැන් මම එංගලන්තේ ඔක්කොම ආරණ්‍ය වලට ගිහින් තියෙනවා. ලංකාවේ ආරණ්‍ය ගොඩකට ගිහින් තියෙනවා. හුඟක් ඒවට ගිහින් තියෙනවා. ලංකාවේ ඕන තරම් තියෙනවා ආරණ්‍ය. ඉතින් ඒවේ බොහොම වටින ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අඩුපාඩු තියෙන අයත් ඉන්න පුළුවන්. නමුත් ඒක ස්වභාවිකයි. ලෝකයේ ඕනම දෙයක හොඳ දේ අතරතුර අඩුපාඩු තියෙන්න පුළුවන්. ස්වභාවිකයි. We have to take precepts. We have to take precepts. අපි සිල් රකින්නම ඕනේ. සිල් කියන්නේ discipline. රෂියන් භාෂාවේ සීල කියන්නේ බලය. බලය කියන්නේ ශක්තිය. ඒ කියන්නේ හික්මීම තුලින් ලබන ශක්තිය. We have to avoid අපි මේවෙන් අයින් වෙන්න ඕනේ. මොනවද? killing. දිවිතොර කිරීම නවත්තන්න ඕනේ. stealing හොරකමින් නවතින්න ඕනේ. unwise sexual behavior බුද්ධියක් නැතුව ලිංගික ක්‍රියාවල් වලින් යෙදෙන එක. ඒකෙන් නවතින්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ඒක කරන්න ඕනේ. කාටවත් හානියක් නොවෙන්න. lying ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වනේ භාර්යාවත් දරුවන්ව පෝෂණය කරන්න ඕනේ. භාර්යාව සහ දරුවන් පෝෂණය කළ යුතුමයි. ඒගොල්ලන්ගේ දිවි තොර කරන එක නෙවෙයි වැඩේ. lying බොරු කරන්න හොඳ නැහැ. divisive talk මිනිස්සු ભેද කරන්න හොඳ නැහැ. harsh words තද හිත රිදවන වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. idle talk Tamanටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති දේවල් කතා කරන්න හොඳ නැහැ. maliciousness ඒ කියන්නේ malicious ඒ කියන්නේ නරක. මම පොඩ්ඩක් බලන්න malicious ද්වේෂ සහගත. malicious කියන්නේ ද්වේෂ සහගත. ද්වේෂ සහගත සිතිවිලි හිතන්න හොඳ නැහැ. malicious කියන්නේ ද්වේෂ සහගත. coveting කියන්නේ
ඔව් coveting කියන්නේ රාගය ආශා කරනවා, ගිජු වෙනවා, යමකට ආශා කරනවා, ලෝභ වෙනවා, රාගය දැන් coveting කියන්නේ තමන් අනිත් අයගේ රාගය උපදවන එකත් පව් සිද්ධ වෙන වැඩක්. තමන් රාගය අවශ්‍ය ගන්න එකත් පව් සිද්ධ වැඩක්. ඉතින් ඔය ඔක්කොම බොහොම සීමා දැනගෙන කරන්න ඕන දේවල්. රාගය හොඳ දෙයක් නෙවෙයි. එතකොට maliciousness කියන්නේ ද්වේෂය, distorted views. භයානකම දේ තමයි distorted views. වැරදි දැක්ම. reflect on these virtues. මම මේ කියපු ගුණධර්ම ගැන හොඳට හිතලා බලන්න. reflect. හැරිලා බලන්න. some kind of humble appreciation will begin to grow. Some kind of humble aspiration will begin to grow. Some kind of humble aspiration will begin to grow. එතන මේ මම මේ ඉහත කරපු සිල් ගැනීමෙන් සහ ඒ පින්කම් වල යෙදීමෙන් some kind of humble aspiration will begin to grow. යම් කිසි බොහොම නිහතමානී උත්සාහයක් පටන් ගන්නවා. මේක මුල මේක first steps ABCs මේ පටන් ගැනීම හරි මගට එන්න. ඒතර ඒකේ දිගටම යන්න ඕනේ සසරෙම. ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ. ඒ අදිෂ්ඨානයේ ඉන්න ඕනේ මේ විදිය වැඩයි කරන්නේ නැහැ කියලා. We tend to be judgmental about others. දැන් මේ වගේ දේවල් අදාද නැති අය බොහොම ඉහලින් තමන් ගැන හිතනවා අපි ඕව මේවා කරන්නේ අපි ඕවා කියන්නේ අපි ඕවා හිතන්නෙත් නැහැ මේවා අපිට අදාළ නැහැ කියලා අපි මිනිස්සුන්ට ගරහනවා ඒවා කරන අයට නිඳා කරනවා අහිං කරනවා කොන් කරනවා හානි කරනවා we tend to be judgmental about others අපි අනිත් අය කෙරෙහි මේ වැරදි දැක්මකින් බලනවා වපරැහින් වැරදි විදියට බලනවා in samsara have done it all අපි එහෙම වුණාට සසරේ මේවා අපි කරලා තියෙනවා ඒකන්ද ආයි කරන්න එපා ආයි කරන්න everyone's the same සසරේ අපි හැමෝම එකයි දැන් බොහොම හොඳයි කියලා ඉහලින් තමන් ගැන හිතන අය සසරේ යම් දවසක එහෙම වැඩ යම් දවසක කරලා තියෙනවා ඒකහන්ද අපි මෛත්‍රියෙන්මයි දකින්න ඕනේ වැරදි කරන අය දිහා මොකද අපි එතන ඉඳලා තියෙනවා everyone's the same අපි හැමෝම එකයි සසරේ we cannot judge others අපිට අනිත් අය කෙරෙහි විනිශ්චයක් ගන්න බෑ there is no room to have a judgmental mind about others අනිත් අය ගැන අනිත් අය ගැන judgmental විනිශ්චය තීන්දු ගන්න අපිට අයිතියක් නැහැ තීන්දු කරන්න බෑ එයා මෙහෙමයි එහෙම බෑ අපිට තීන්දු ගන්න බෑ සසරේ අපි හැමෝම එකයි we have done it all අපි අපවම ඒවා කරලා තියෙනවා one way to address this judgmental thinking is මේ විදියට නිකන් අනිත් අය කෙරෙහි තීන්දුව తీරන ගැනීම නවත්තන්න නම් do the taking and giving meditation මේ විශේෂ භාවනාවක් මෙතන කියනවා taking and giving meditation කියලා මොකද්ද මේ taking and giving? ඒ කියන්නේ ගනුදෙනු කරන භාවනාවක්. මොකද්ද මේ මොනවද ගන්නෙ මොනවද දෙන්නේ අපි බලමු. Taking the negativity of all other beings. භාවනාවක් කරනවා අපි ඇතුළට ගන්නවා සියලුම සත්වයන්ගේ ඍණාත්මක ක්‍රියා වචන සිතුවිලි අපි ඒක උපේක්ෂාවෙන් බාර ගන්නවා. Use this to destroy our ego and selfishness. අනිත් අයගේ මේ වැරදි සිතිවිලි වචන ක්‍රියා අපි ඒව තුලින් අපේ මමත්වය අපේ මම මගේ කියන ඒ සිතිවිලි නැති කරන්න පාවිච්චි කරමු.
then radiate the good qualities to all other beings. Then radiate the good qualities to all other beings. එතකොට ඒගොල්ලන්ගේ නරක ටික අරන් අපේ මමත්වය මම මගේ කියන මමත්වය දුරු කරලා අපි ඉරහඳ වගේ බබලලා අපේ හොඳ සිතිවිලි වචන සහ ක්‍රියා විශ්වයට අපි පතුරනවා. විශ්වය ආලෝකමත් කරනවා සුන්දර වචන සිතිවිලි ක්‍රියා. මේ ඔක්කොටම අදාළ වෙන්නේ පිරිසුදු දැක්ම. ඒකට ධර්මයේ තුලින් ලෝකය දැකලා මේ විදිහට ක්‍රියා කරනවා. Then radiate the good qualities to all other beings. Then radiate the good qualities to all other beings. මුළු විශ්වයේ සියලු සත්වයින්ට මේ මෛත්‍රිය පතුරවනවා. Apologize and forgive others. Apologize and forgive others. හැමෝගෙම සමාව ඉල්ලන්න, හැමෝටම සමාව දෙන්න. බුදු ධර්මයේ අපි නලල බිම තියලා, අත්පාද බිම තියලා, බිම දිගා වෙලා තමන්ට වඩා ඉහළ උත්තමයින්ට নমස්කාර කරන්නේ සමාව ගන්න. මේ සසරේ අපි අනන්ත අයට සත්වයින්ට කළා තියෙන වැරදි වලට සමාව ඉල්ලන්න තමයි අපි අපිට වඩා ගුණගරුක අයට අපි එහෙම নমස්කාර කරලා මේ සමාව ඉල්ලන්නේ. එතකොට අපි සමාව ඉල්ලන්න නම් අපි හැමෝටම සමාව ඊට කලින් දෙන්න ඕනේ. ඒකන්ද සමාව දෙන්න. එතකොට සමාව ලැබෙනවා. එතකොට බිම වැටිලා වඳිනකොට දැනුවත්ව වඳින්න. මට වඩා උසස් කෙනෙක්ට වඳින්නේ. එතකොට මගෙන් සසරේ යම් කෙනෙක්ට වරදක් වෙලා තියෙනවා නම් මට සමාව ලැබේවා. මමද සියලුම දෙනාට සමාව දෙනවා කියන චේතනාව. Habitual thinking, talking and acting negatively is very harmful. Habitual thinking, talking and acting negatively is very harmful. පුරුද්දක් වශයෙන් නරක විදියට හිතන එක, කතා කරන එක, වැඩ කරන එක බොහෝම නරකයි. දැන් මං දන්න සමහර අය ඉන්නවා හැම වෙලාවෙම තරහෙන් ඉන්නේ. ප්‍රවෘත්ති බලලා තරහ ගන්නවා. එතකොට ඒ ප්‍රවෘත්ති බලලා ගන්න තරහ ඊට පස්සේ පිට කරනවා, නෝනගෙන් පිට කරනවා, මහත්තයාගෙන් පිට කරනවා, දරුවන්ගෙන් පිට කරනවා. ඒතර මම දැකලා තියෙනවා පවුල් වඳිනකොට නෝන හරි අහිංසකයි. මහත්තයා බොහොම නපුරු. අවුරුදු 10ක් ඇතුළත ඕක බෝ වෙනවා නෝනට. ඊට නෝන නපුරු වෙනවා. ඊට පස්සේ අවුරුදු 10ක් ඇතුළත ඕක බෝ වෙනවා දරුවන්ට. ඊට පස්සේ දරුවෝ නපුරු වෙනවා. ඊට පස්සේ දරුවෝ ටික අර තාත්තව හොඳටම පාගනවා. ඒතර බලන්න කර්මඵල කැරකිලා එන හැටි. නමුත් වැඩේ තියෙන්නේ ඕක කැරකිලා එනකොට අවුරුදු 20ක් 30ක් 40ක් යනවා. එතකොට ඉතින් වෙන්න ඕන ටික වෙලා ඉවරයි. එතකොට තමන් කරන දේ කැරකිලා තමන්ට එනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ කල් යනවා. ඉතින් ඒක හන්දා අපි පුළුවන් තරම් මේ ලස්සන සිතුවිලි හිතන්න ඕනේ, ලස්සන දේවල් කියන්න ඕනේ, ලස්සන දේවල් කරන්න ඕනේ. Right. එතකොට habitual thinking, taking and acting negatively is very harmful. ඒතර පුරුද්දක් වශයෙන් ද්වේෂයෙන් ඉන්න එක බොහොම නරකයි. සමහර අය ඉන්නවා තමන්ට වෙච්ච හානි ටික ඔක්කොම මතක් කරනවා. ඒක උදේ හවස මතක් කරලා අනිත් අයට දොස් කියනවා. තමන්ට වෙච්ච හොඳ ටික අමතක කරනවා. ඒක පාපිස්සයට හංගලා දානවා. ඒක ගැන බලන්නේවත් නැහැ, කතා කරන්නේත් නැහැ. එතකොට ඒ කියන්නේ මේ නිකන් රත්තරන් එකතු කරන කෙනෙක් නෙවෙයි, ජීවිතේ පුරා කුණු එකතු කරන කෙනෙක්. එතකොට ජීවිතේ දිහා බැලුවම මුළු මහා මානසික කුණු ගොඩක් ජීවිතේ. ඇයි ඔක්කොම කුණු ටික අරයා මට මෙහෙම කරා, මෙයා මට බැන්නා, ගැහුවා, මගේ දේපල ටික ගත්තා, මගේ මායිම් ටික මේවා කරා, මට එන්න තියෙන දේ ලැබුන්නේ නැහැ, මගේ දේවල් උදුරගත්තා, මට නිඳා කරා. ඉතින් කුණු ටික ඔක්කොම බදන් ඉන්නවා. මතක නැහැ. රහට කාපුවා, ගියපු ගමන් හොඳට සලකපුවා, කරපු හොඳ මතක නැහැ. නරක විතරක් එකතු කර යනවා. ඉතින් ඕන තරම් පවුල් වල සමගිය නැති වෙනවා. මේ නරකම එකතු කරලා, නරකම පොදි බැලලා, ඒකම අල්ලන් ඉඳලා අර හොඳ ටික නැහැ. ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ අඩුපාඩු ටික හදාගන්න නිශ්ශබ්දව, හොඳ ටික එකතු කරලා වර්ණනා කරන්න. මිනිසුන් හැමෝගෙම අඩුපාඩු තියෙනවා. අපි හැම වෙලාවම අනිත් කෙනාගේ වැරද්ද තමයි හොයන්නේ. අපේ වැරද්ද මම බබා, අරයා තමයි නරක. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඕනම වෙලාවක කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරන්න කලින්
දැන් මම ඕගලන්ට ඇඟිලි දික් කරනවා නම් එහෙම ඇඟිලි තුනක් මගේ පැත්තේ මම බලන්න ඕනේ මගේ වැරද්ද මොකද්ද කියලා. මගේ වැරද්ද. ඒතර තමන් නිවැරදි වුණොත් ඒක තමයි පළවෙනි පියවර මේ ලෝකේ සුන්දර කරන්නේ. අපිට අනිත්‍ය හදන්න බෑ. කීරොත් අපිට අනිත්‍ය හදන්න බෑ. අපි හැදෙන්න ඕනේ අපේ වැරද්ද මොකද්ද කියලා බලන්න ඕනේ. මොකද අපි කරන වැරදි වටේට එනවා. ඒක ආපහු වෙන්න කාලයක් යනවා. ඒක කාටත් එහෙමයි. අන්තිම පොයින්ට් එක. Last point. When we are fully awakened, it is a great blessing to all. When we are fully awakened, it is a great blessing to all. අපි සම්පූර්ණයෙන් අවදි වුණාම ඒක කාටත් මහා ආශිර්වාදයක්. දැන් අපි මේ වැරදි කරන්නේ ලෝභ, දෝෂ, මෝහ හන්දා. ඒ කියන්නේ ලෝභකම. ලෝභකම එන්නේ ඇයි? ලෝභකම අපිට ඕන දේ ලැබෙන්නේ නැතුනම තරහ යනවා. ලෝභකම හන්දයි තරහ එන්නේ. අපිට ඕන දේ ලැබෙන්නේ නැත්නම් ඔන්න තරහ යනවා. යකා නගිනවා. හරි? එතකොට අපිට මේ තරහ යන්නේ ලෝභකම හන්දා. ලෝභකම එන්නේ මෝහය හන්දා. මෝඩකම හන්දා. නොදැනුවත්කම හන්දා. එතකොට ලෝභ, දෝෂ, මෝහය එකට එන්නේ. හරි? එතකොට ඒ වෙනුවට ප්‍රඥාව තියෙනවා නම් ඒ කෙනාට එනවා පරිත්‍යාගශීලී බව. නේ? දැන් හිතමු අම්මා කෙනෙක් කියලා. දැන් ගෙදර උයනවා නම් මෛත්‍රියෙන් උයන්න ඕනේ. ඒකට ඒක දානයක්. ඒතර මෛත්‍රී භාවනාවක් වෙනවා. මෛත්‍රියෙන් වෙන එක. එතකොට පිරිමි කෙනා ඉබේම නිවෙනවා. ඒතර පිරිමි කෙනා දැනගන්න ඕනේ මෛත්‍රියෙන් වචන කතා කරන්න, මෛත්‍රියෙන් කටයුතු කරන්න. ඒකට ඒ වගේ. ඒතකොට ලෝභ දෝෂ මොහ දුරු කරන්න ඕනේ මෛත්‍රියෙන් පරිත්‍යාගශීලීව බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඒකයි මෙතන කියන්නේ when we are fully awakened. අපි සම්පූර්ණයෙන්ම අවදි වුණාම ඒ කියන්නේ දානෙන්, කරුණාවෙන්, ප්‍රඥාවෙන් සම්පූර්ණයෙන්ම අවදි වුණාම it is a great blessing to all. ඒක අපිටත් හොඳයි, වටේ ඉන්න අනිත් අයටත් හොඳයි. ඒක හන්දා ගිය දේ ගියා, කරපු වැරදි යටපත් කරන්න පුළුවන් තරම් හොඳ කරන්න. ආයෙත් වැරදි දේවල් කරන්න එපා. ඒ විදිහේ පසුබිමක් තියෙනවා නම් වහා එයින් ඉවත් වෙන්න කටයුතු කරන්න. එහෙනම් ඔබට තෙරුවන් සරණයි. May the noble triple gem bless you. All the best. Please watch this video, and if I made any mistakes, do forgive me. මේක බලලා මේ මගේ ඉංග්‍රීසි ටික ඉගෙනගෙන මේ ඔරිජිනල් වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. මගෙන් යම් අඩුවක් වුණා නම් මටත් සමාව දෙන්න. එහෙනම් තෙරුවන් සරණයි.